පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගත්ත ගාථා රත්නය අපි දින කීපයක්ම සාකච්ඡා කරන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අරමුණු කරගෙන මූලික කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා 5ක් සිද්ධ කරන්නට යෙදුණා. මේ සිදු කරන්න සූදානම් වෙන්නේ 6 වෙනි ධර්ම දේශනාව. මේ ගාථා රත්නයේ සඳහන් කළා පළවෙනි කාරණාව හැටියට අක්කෝ දේන ජිනේකෝ දං ක්‍රෝධ කරන්නා දිනන්න ඕනේ මෛත්‍රියමයි. දෙවෙනි කාරණාව හැටියට සිහිපත් කළා මේ අසත්පුරුෂයා අසාදුන් සාදුනා ජිනේ අසත්පුරුෂයා දිනන්න ඕනේ සත්පුරුෂ ධර්මයෙන්මයි. ජිනේ කදරියන් දානේන තද මසුරා ලෝභ සහගත පුද්ගලයා දිනන්න ඕනේ දානයෙන්මයි. අපි මෙන්න මේ කාරණා තුනම යම් යම් ප්‍රමාණවලින් සාකච්ඡා කළා. ඊටාම දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන කරුණු. දැන් අපි අවසාන කාරණාව හැටියට මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සච්චේන අලිකවාදින බොරු කියන පුද්ගලයා දිනන්න නම් හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ සත්‍ය වචනයමයි. ආන්ගේ කාරණාවට උදාහරණ කීපයක් සහිතව පැහැදිලි කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ බොරුව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ පන්සිල් වල අන්තර්ගත වෙන 5 වෙනි ශික්ෂාපදේ. හැබැයි මේ බොරුව කියන කාරණාව මේ සිල්පද පහේ බොහෝම ගැඹුරින් තියෙන කාරණාවක්. බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරාගෙන එනකොට බෝසතාණන් වහන්සේ අතිනුත් මේ පන්සිල් කැඩිලා තියෙනවා. ප්‍රාණඝාතයත් කැඩුණා. හොරකමත් වුණා. වැරදිකාම සේවනයත් වුණා. සුරාපානයත් වුණා. ඒ වුණාට බෝසතාණන් වහන්සේ හොඳටම සිහියෙන් වග බලා ගත්තා බොරු නොකියවෙන්න. ඒ කියන්නේ එහෙනම් ඒක ඒ තරම්ම ගැඹුරු කාරණාවක් හින්දා. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා එක තැනක සඳහන් කළා මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සුන්ගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. කෙටේරිය කියලා කියන්නේ හරි තියුණු ආයුධයක්. ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කපන්න කොටන්නම තමයි. එතකොට මිනිස්සුන්ගේ කටෙත් කෙටේරියක් තියෙනවලු. ඒ මොකද්ද මේ මිනිස්සුන්ගේ කටේ තියෙන කෙටේරිය? බාලෝ දුබ්බාසිතම් බණං. බාලයාගේ අඥාන සහිත වෙච්ච නැත්නම් දුර්භාෂිත වචනය. ඒ කියන්නේ බොරුව, කේලම, හිස් වචන, පරුස වචන මේ වගේ දේවල් තමයි මේ සඳහන් කළේ බාලෝ දුබ්බාසිතම් බණං. එතකොට අර කෙටේරියෙන් වෙන කාටවත් කෙටුවා. මේ කෙටේරියෙන් කාටද කොටන්නේ? මේකෙන් කොටා ගන්නේ Tamanටමයි. බොරුවක් කියහම වෙන කෙනෙකුට හානි වෙන්නේ නැහැ. අපිටයි හානි වෙන්නේ. බොරුව අහලා රැවටිච්ච පුද්ගලයාට මේ ලෝක වශයෙන් හානියක් වෙන්න පුළුවන්. නමුත් පරලෝක වශයෙන් එයාට හානියක් වෙන්නේ නැහනේ. නමුත් අපිට මෙලවත් පිරිහිලා පරලොවත් පිරිහෙන. ඒ නිසා බොරුව ගැන භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටත් දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ බොරුව පිළිබඳව තව බොහොම කරුණු ගෙන හැර දක්වපු සූත්‍ර පවා තියෙනවා. ඒ අතර මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය හරි වටින සූත්‍ර දේශනාවක්. කාටද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ? රාහුලෝවාද සූත්‍රය දේශනා කරන්නේ රාහුල පොඩි හාමුදුරුවන්ටමයි. ඒ උන්වහන්සේට මේ සූත්‍රය දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ තීරණය කළේ පොඩි ළමයි හරිම කැමති බොරු කියන්නේ. ඒක ඒගොල්ලන්ගේ විනෝදයක්. හැබැයි තේරෙන්නේ නැති හින්දා අපි භාග්‍යතුන් වහන්සේ වග බලා ගත්තා. රාහුල සාමණේරයන් වහන්සේ අතින්
විහිළුවකටවත් බොරුවක් කියවෙන්නේ නැති වෙන්න. එක දවසක් රාහුල සාමණේරයන් වහන්සේ අම්බලට්ටිකාවේ වැඩ ඉන්න දවසක භාග්‍යතුන් වහන්සේ දාන වළඳලා අම්බලට්ටිකාවට වැඩියා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා දෝවණය කරන්න පැන් භාජනයක් තිබ්බා. සිරිපා දෝවණය කළා ඒ පැන් වලින්. දැන් භාජනයේ තියෙන වතුර ටිකයි. අනිත් පැන් වල සිරිපා දෝවණය කරලා. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුල මේ භාජනයේ දැන් ඉතුරු වෙලා තියෙන වතුර බොහොම ස්වල්පයක් විතරයි. එහෙමයි ස්වාමීනි. රාහුල මේ ලෝකේ පැවිදි වෙලා ඉන්න කෙනෙක් බොරු කියනවා නම් ආන්ගේ පැවිද්දාගේ පැවිද්දත් ඊටාම ස්වල්පයි. මේ භාජනයේ වතුර ටිකක් තියෙනවා වාගේ බොරු කියන කෙනාගේ පැවිද්දත් ඊටාම ස්වල්පයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ ස්වල්ප වූ පැන් ටිකක් අයින් කෙරෙව්වා. රාහුල දැන් මේ භාජනයේ හිස්. රාහුල මේ ලෝකෙ බොරු කියන පැවිද්දගේ මහානකමත් මේ වාගේම හිස්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තව වතාවක මේ භාජනය මුණින් හැරෙව්වා. රාහුලය දැන් මේ භාජනය මුණින් පෙරල්ලා තියෙනවා වගේ මේ ලෝකෙ බොරු කියන පැවිද්දගේ පැවිද්දත් මුණින් හරවපු එකක් වගේ. ඒක කාටවත් වැඩක් නෑ ඒ පැවිද්ද. නැවත භාජනය අනිත් පැත්ත හරවලා බලහම ආයෙ වතුර නෑ. ඒ නිසා සඳහන් කළා ඒ භාජනයේ හිස් වගේ මේ බොරු කියන පැවිද්දගේ පැවිදිකමත් ඒ ජීවිතෙත් හිස් එකක් කියලා. ඉතින් එතකොට බොරුව ඒ තරම්ම නිෂ්ප්‍රයෝජනයි. ඒක දැන් රාහුල පොඩි හාමුදුරන්ටයි මේ කාරණාව පැහැදිලි කළේ. උන්වහන්සේට මහානකමේ බැරෑරුම්කම එතනින් භාග්‍යතුන් වහන්සේ උගන්වලා තියෙනවා. පුංචි කාලෙම බොරුවක් නොකියවෙන්න. අපිත් සත්පුරුෂයෝ නම් අපිත් හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ මේ පුංචි දරුවන් අතින් විහිළුවටවත් කියන බොරුව ඒගොල්ලෝ අතින් කියවෙන්න නොදී ඉන්න. ඒක සත්පුරුෂ ධර්මයක්. ඒක තමයි ඒ දරුවන්ට කරන්න තියෙන ලොකුම ආදරේ. ඇඳුම් පැළඳුම් දීලා කන්න බොන්න දීලා සුවෙන් සතපලා අනික් හැම දෙයකින්ම සංග්‍රහ කරුවට වැඩක් නැහැ. ඒ අය අතින් පන්සිල් උල්ලංඝනය වෙනවා නම්. එහෙමනම් අනිත් දේවල් සාමාන්‍ය මට්ටමින් උනත් කමක් නැහැ. මේගොල්ලෝ අතින් පන්සිල් කැඩෙන්නේ නැති ජීවිතයක් පෝෂණය කරන එක තමයි උදාර සත්පුරුෂයන්ගේ ශ්‍රේෂ්ඨ වගකීම බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි මේ බොරුව පාවිච්චි කරන කෙනාට කොයි විදිහට ඒක විපාක දෙනවද කියන කාරණාවත් අපේ ධර්මයේම පැහැදිලි කරලා තියෙනවා. බොරු කියන අයට මේ බොරුව නිසා ලැබෙන විපාක ඒක පැහැදිලි කරන තැනක සඳහන් කළා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. සඳහන් කරනවා මේ ගාථාවේ බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු අපායෙහි ඉපදෙනවා. අපායෙන් මිදී නැවත මනුස්ස ලෝකේ ඉපදුන කල්හි අපායේ විපාක දුන්නේ නැතුව ඉතුරු වෙච්ච කරුම නැවත වතාවක් මේ ලෝක වශයෙන් විපාක දෙන්න පටන් ගන්නවා. ආන් ඒක හින්දා එක බොරුවකට අර ඉතුරු වෙච්ච අපි කියාපු එක බොරුවකට අපිට ආත්ම 100 ගණන් ಜಾතිවල නොකරපු වරදට වැරදිකාරයෝ වෙනවා. එක බොරුවකට. එතකොට බොරු 10ක් වුණොත් කොච්චර කාලයකට එහෙම වෙයිද? ඒ නිසායි සඳහන් කළේ එක බොරුවකට ආත්ම 100 ගණන් වල නොකරපු වරදට වැරදිකාරයෝ වෙලා හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ගුටි කන්න වෙනවා. මැරෙන්න වෙනවා. හිස ගසා දානවා. උල උඩ ඉඳිනවා. මේ කරපු වැරදි වලටද නොකරපුවට. ඇයි එහෙම පැටලෙන්නේ? පෙර සංසාරේ
හරියට බොරු කියලා තියෙන නිසා. ඒ බොරු නිසා තමයි එහෙන තැන් වලට හසු වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ලෝක වශයෙන් හරියට නින්දා ලැබෙනවා. කොච්චර හොඳ කෙරුවත් නින්දා තමයි අහන්න ලැබෙන්නේ. මේ ලෝක වශයෙන් විපාක දෙන දේවල් තව. ඊළඟට සඳහන් කරනවා ඒගොල්ලෝ හරියට අඥානියෝ වෙලා ඉපදෙනවා කියලා. මනුස්ස ලෝකේ ඉපදුනාට හරි අඥානයි. කියන දේ නෙමෙයි කරන්නේ. කරන දේ නෙමෙයි කියන්නේ. අවවාදයක් කරනකොට වැටහෙන්නේ නැහැ. අවවාදයක් කරාම පිළිගන්නේ නැහැ. අවවාද කරන්න ගියාම ඒගොල්ලන්ට කේන්ති යනවා. ඒ හින්දා කවුරුවත් ඒගොල්ලන්ට අවවාද කරන්න යන්නේ මහ බුදුම අඥානකමක් සහිතව ජීවත් වෙන්නේ සංසාරේ බොහොම පව් කරලා මේ බොරු කියමන වැඩියෙන් සිද්ධ කරලා තියෙන නිසා බොරු කියපු අයට ලැබෙන විපාකයක්. ඊළඟට සඳහන් කරනවා මේ හීන දීන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොළු වෙලා ඉපදෙනවා. කතා කරන්න බැරුව ඉපදෙනවා. ඊළඟට තවත් සඳහන් කරනවා ගොත ගහන පුද්ගලයෝ බවට පත් වෙනවා. වචනයක් කතා කරන්න ගියාම බොහොම අමාරුයි. ගොත ගහ කතා කරනවා. මේ සංසාරේ බොරු කියපු එක තවත් විපාකයක්. ඊළඟට සඳහන් කරනවා ඊටාම අමිහිරි කටහඬ තියෙන පුද්ගලයෝ බවට පත් වෙනවා කියලා. කටහඬ කිසිම මිහිරි බවක් නැහැ. හරි ගොරහැඬි හඬක් තියෙන. කටින් නිරන්තරයෙන් තවත් කෙනෙකුට ඉවසන්න බැරි තරම් දුර්ගන්ධයක් පිට වෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ කටින් දුර්ගන්ධයක් පිට වෙනවා. නමුත් ඒ අතර තවත් කෙනෙකුගේ කටින් පිට වෙන දුර්ගන්ධය බොහොම ඈතට දැනෙනවා. තව කෙනෙකුට දරා ගන්න බැරි තරම් දුර්ගන්ධයක් පිට වෙනවා. අනික් පුද්ගලයෙකුට එතන ඉන්න බැරි තරම් දුර්ගන්ධයක් පිට වෙන අය මේ සමාජයේ ඇසුරු කරනකොට අපිට හම්බ වෙනවා. ඒ නිසා කටෙන් දුගඳ හමන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ කටේ දත් පිහිටනකොට පිළිවෙලට පිහිටන්නේ නැහැ කියලා. හරි අපිලිවලයි. සමහර අයගේ කටේ දත් නිකන් කට හැමතැනම තියනවා වගේ දත් හැමතැනින්ම මතුවෙලා. කට සෑහෙන්න පිරීලා දත් වලින් හරි අපිලිවලට දත් ඇවිල්ලා. අශෝභන විදිහට දත් ඇවිල්ලා. මේ සංසාරේ මේ මුසාවාදා කියන අකුසලයේ විපාකයන්මයි. ඊළඟට සඳහන් කරලා තියෙනවා මුඛ රෝග හරියට බහුලයි කියලා. හැම වෙලාවෙම කටේ රෝග හැදෙනවා. මුඛ රෝග බහුලයි. ඊළඟට තවත් සඳහන් කරනවා මේකේ විපාකයක් හැටියට දරුමුණුබුරු ඒගොල්ලෝ කියන දේ අහන්න නැතුව යනවා. දෙමව්පියෝ කියන දේ අහන්න නැතුව දරුවෝ හරියට අකීකරු දරුවෝ බවට පත් වෙනවා. ඒ වගේම දරුවෝ නොලැබී යන්නත් ඒක හේතුවක් වෙනවා. සංසාරේ බොරු කියන එක දරුවෝ ලැබෙන්නේ නැති වෙන්නත් හේතුවක් වෙනවා. තවත් වෙලාවක සඳහන් කරනවා දරුවෝ ලැබෙනවා. ලැබෙනකොට ලැබෙන්නේ ඔක්කොම දරුවෝ ගැහැණු දරුවෝමයි. ඒත් සංසාරේ බොරු කියපු එකේ විපාකයක්. ඊළඟට සඳහන් කරනවා ලැබෙතොත් ලැබෙන්නේත් ගැහැණු දරුවෝමයි. ඒගොල්ලෝ ටිකක් තේරෙන වයසට එනකොට මව්පියන්ට ඊටාම අකීකරුම වෙනවා කියලා. එතකොට මේ කරුණු ටික බොරු කීමේ විපාක හැටියට ධර්මයේ පැහැදිලි කරලා තියෙන කාරණා ටිකක්. ඊළඟට සඳහන් කරනවා යමෙක් බොරු කියන්නේ නැත්නම් ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද? අන් ඒකට උදාහරණයක් හැටියට ධර්මයේ ගාථාවක් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. යේකේචි මේ නත්ති රසා පතව්‍යා සච්ඡන් තේසං සාදු තරං රසානං සච්චේටිතා සමනා බ්‍රාහ්මනාච තරන්ති ජාති මරණස්ස පාරං. මේ ගාථාවෙන් සඳහන් කළා පොළොවේහි යම් පමණ රසයක් ඇත්ද ඒ රසයන්ගෙන් සත්‍ය රසය සියල්ලටම වඩා හොඳයි කියලා. මේ මහ පොළොවේ ඇති වෙන රසයන්ගෙන් හැම රසයකටම වඩා සත්‍ය නැමැති රසය ඊටාම උතුම් කියලා සඳහන් කරනවා. සත්‍යෙහි පිහිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති මරණයන්ගේ පරතරයට යන්නේ. සත්‍යෙහි පිහිටලා කටයුතු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ
ජාති මරණයන්ගේ කෙරවලට යනවා කියලා කියන්නේ. ජාතියත් කෙරවලට යනවා මරණයත් කෙරවලට යනවා. කෙරවල කියලා කියන්නේ එතනින් එහාට මොකවත් නෑ කියන එකයි. යමක් අවසානයි කියන එකනේ අපි කෙලවර වුණා කියලා කියන්නේ. එහෙනම් ජාතියේ කෙරවලට ගියා කියන්නේ උපත නැවැත්තුවා කියන එකයි. මරණයේ කෙරවලට ගියා කියලා කියන්නේ ආයෙ මැරෙන්නේ නෑ කියන එකයි. මේ ජීවිතේ ඉවර වෙලා අපි මැරුණාම අපි මරණයේ කෙරවලට ගිහිල්ලාද? මෙතන අතාරිනකොටම තව තැනක උපදිනවා. මෙතන කතා කරන්නේ එහෙම නෙමෙයි ආයතනක උපදින්නේ නැති තැනටම යන්න ගියා කියලා. එහෙනම් බොරුවෙන් වළකින එක කොයිතරම් ශ්‍රේෂ්ඨද? බොරු නොකියන අයට මේ ලෝකේ කොයිතරම් ගරු කරනවද? බොරු නොකියන අයට. දැන් අපි මේ කතා කරන්නේ බොරු කියන්නා දිනන්න තියෙන්නෙම සත්‍ය වචනයයි කියන එක. මේකට හොඳ උදාහරණයක් සඳහන් කරන්න පුළුවන්. අපි පින්නතුන් අහලා ඇති අදිමුක්ත කියන සාමණේරයන් වහන්සේ. අදිමුක්ත සාමණේරයෝ කියලා කියන්නේ සංකිච්ඡ සාමණේරයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක්. අදිමුක්ත සාමණේරයන්ට එක දවසක් සංකිච්ඡ ස්වාමීන් වහන්සේ ආචාර්යවරයා කතා කරලා කියනවා, සාමණේරය දැන් ඔබ මුහුකුරා ගියපු වයසේ ඉන්නේ. දැන් උපසම්පදා කරන්න කලවයස් හොඳ ඇති. ඒ හින්දා මව්පියෝ හොයාගෙන ගිහිල්ලා හරියටම තමන්ගේ වයස මොකද්ද කියලා අහගෙන ඉන්න කියලා. දැන් වයස කීයද කියලා හරියටම අහගෙන ඉන්න කියලා කිව්වා. ඒ වෙලාවේ අදිමුක්ත සාමණේරයන් වහන්සේ දැන් මව්පියෝ හම්බ වෙන්න ගමට යනවා නම් මහ කැලෑවක් මැද්දෙන් යන්න ඕනේ. හැබැයි ඒ කැලෑවට මෙහා පැත්තේ ඉන්නවා අදිමුක්ත සාමණේරයන්ගේ සහෝදරිය. ඉස්සරළම ගියා සහෝදරියගේ ගෙදරට. එහෙන් දවල්ට දානෙත් වැළඳුවා. වළඳලා තමන්ගේ නැගණියට කතා කරලා ඇහුවා මගේ වයස දන්නවද කියලා. ඇය සඳහන් කළා අනේ ස්වාමීනි ඒක දන්නේ අම්මා තමයි කියලා. අම්මලා ඉන්නේ කැලෙන් එහා පැත්තේ. උන්වහන්සේ කැලේ හරහා පිටත් වුණා මව්පියෝ හොයන්න. අර හොරු කණ්ඩායමේ එක්කෙනෙක් හොරුන්ට කතා කරලා කිව්වා ශ්‍රමණේක් එනවා කැලෑව දිග කියලා. තව ටිකක් ඉස්සරහට යනකොට හොරු ටික එකතු වෙලා සාමණේරයෝ අල්ලගත්තා. එතන හොරු 500ක් විතර ඉන්නවා. සමහර හොරු පිරිසක් සඳහන් කළා මේ සාමණේරයා මරමු කියලා. තව හොරු පිරිසක් කිව්වා නෑ සාමණේරයා මරන්න ඕනේ නෑ, හාමුදුරුවෝ මරන්න ඕනේ නෑ කියලා. දැන් මේගොල්ලන්ගේ මේ කතාව හාමුදුරුවන්ට ඇහුණා. හාමුදුරුවෝ කල්පනා කළා මේගොල්ලෝ මම මරයිද දන්නේ නෑ. අපරාධි. මට තව මේ මහානකමේ හැබෑ ප්‍රතිඵලය නෙලා ගන්න බැරි වුණා. තව ටික කාලයක් ජීවත් වුණොත් මට එයින් බොහෝ දේවල් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මටත් මගේ ජීවිතේ වටින්නේ. ඒ ජීවිත තණ්හාවට වඩා සසර මග කෙටි කරගන්න යමක් කරගන්න තව පුළුවන් වෙයි කියලා හිතන හින්දා. ඒ හින්දා කල්පනා කළා මේක හොර දෙටුවට කියලා බලන්න ඕනේ. හොර කණ්ඩායමේ නායකයාට කතා කළා සාමණේරයන් වහන්සේ. කතා කරලා කියනවා මම ඔබට එක උදාහරණයක් කියන්නම්. ඒක කල්පනා කරලා මම මරණවද නැද්ද කියලා තීරණය කරන්න. සඳහන් කළා මිනිහෙක් ඇවිල්ලා මේ කැලෑවේ උගුලක් හදනවා. ඒ උගුලට අහු වෙනවා හාවේ. දැන් හාවා උගුලේ පැටලිලා මැරිලා. එතකොට මේ කැලේ ඉන්න අනික් සත්තු මෙතනින් එහාට මෙහාට යනකොට දකින්නවා හාවා මැරිලා. හාවා මැරිලා තියෙන්නේ නිකම්ම නෙමේ උගුලක පැටලිලා. දැන් මේ සත්තු මේ කැලෑව පුරාම කියනවා අපේ කැලේ සතෙකුට කරදරයක් වෙලා කියලා. උගුලක් හදලා හාවෙක් මැරිලා. දැන් අනික් සත්තු දැනගන්නවා එහෙනම් කැලෑවේ ඉන්න සත්තුන්ට දැන් කරදරයක් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ හින්දා ඒ සත්තු ටික කැලේ දාලා යනවා. සාමණේරයන් වහන්සේ හොර නායකයාගෙන් අහනවා දැන් අර මිනිහා කැලේ උගුල් ඇටෙව්වට ඒ මිනිහට සත්තු අහුවේද කියලා. නෑ ස්වාමීනි කිව්වා. සඳහන් කළා මම මේ කැලේට ඇතුල් වෙච්ච බව තව දන්න අය ඉන්නවා. මම ආපහු ගමට ගියේ නැත්තම් ඒගොල්ලෝ තීරණය කරනවා
අනිවාර්යෙන් සාමණේරයා කැලේ ඇතුලේ හොරුන්ට අහු වෙලා මැරුණයි කියලා. නැත්නම් හොරු මැරුවා කියලා. පැවිද්දෙකුටවත් ජීවිතය දෙන්නේ නැති භයානක හොරු ඉන්න කැලෑව පැත්තෙන් ගිහිල්ලා බෑ කියලා කිසිම මිනිහෙක් අදින් පස්සේ මේ වනාන්තරයට ඇතුල් වෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් ඕගොල්ලන්ට කොහොමද ධන සම්පත් ලැබෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ හොරු කණ්ඩායමේ නායකයා තීරණය කළා සාමණේරයා කියන කතාව ඇත්ත තමයි. ඒ හින්දා මැරුවත් ගන්න කිසිම දෙයක් මේ සාමණේරයා ගාව නැහැ. ඒ නිසා මෙයාට යන්න දෙමු. හැමෝම එකතු වෙලා සාමණේරයන් වහන්සේ නිදහස් කළා. උන්වහන්සේ කැලෙන් එළියට වඩිනකොට උන්වහන්සේගේ අම්මයි තාත්තයි සහෝදරයයි තවත් සහෝදරියකුයි මේ කැලේ හරහා ආපහු කැලෙන් එහා පැත්තට යන්න එනවා. ඒගොල්ලෝ මුණ ගැහිලා කතා බහ කරලා ඒගොල්ලන්ගෙන් තමන්ගේ වයසත් අහගෙන උන්වහන්සේ පිටත් වුණා. තමන්ගේ කමටවත් නිකමටවත් කීවද ඔය කැලේ හොරු වගේක් ඉන්නවා යන්න එපා කියලා. අම්මා තාත්තා වුණත් ඒ කතාව කීවේ නැහැ. මොකද හොරුන්ට පොරොන්දුවක් වුණා මම නිදහස් කරන්න. හැබැයි මම ඔබලා අල්ලගත්ත බවවත් හොරු මේ කැලේ ඉන්න බවවත් මං එළියට ගිහිල්ලා කිසි කෙනෙකුට කියන්නේ නැහැ. බණ්ඩේ සත්‍ය ප්‍රකාශයේ පිහිටලා අම්මට තාත්තටවත් ඒ කාරණාව කීවේ නැහැ. කීවේ අර ප්‍රකාශයේ බිඳෙයි කියලා. බොරුවක් වෙයි කියලා. ඒ තරම්ම සීලයට ගරු කෙරුවා. මේගොල්ලෝ කැලේ මැද්ද යනකොට හොරු අල්ලගත්තා. සියලු දෙනාටම හොඳටම පහර දුන්නා දඬුවම් කෙරුවා. අම්මා දැන් අඬනවා අදිමුක්තයෝ මේ කරදරේ මේ කැලෑවේ තියෙන බව දැනත් අපිට කීවේ නැහැ. අදිමුක්තයා අපි අමාරුවේ වැටෙනකම් බලාගෙන හිටියා අපිට කිව්වේ නැහැ. එහෙම කියා අම්මා අඬනවා. ඒ වෙලාවේ හොරනායකයාට මේක ඇවිල්ලා අහනවා අදිමුක්ත සාමණේරයෝ කියන්නේ ඕගොල්ලන්ගේ කවුද? එතකොට සඳහන් කළා මම අම්මා, මේ තාත්තා, මේ සහෝදරයා, මේ සහෝදරිය. ඒ කියන්නේ අදිමුක්ත සාමණේරයෝ ඕගොල්ලන්ට හම්බුණාද? හම්බුණා මේ කැලේ ඉවර වෙනකොටම. ඕගොල්ලන්ට කැලේට යන්න එපා කියලා කීවේ නැද්ද? වචනයක්වත් අපිට කීවේ නැහැ. ආපු කාරණාව අපෙන් අහගෙන යන්න ගියා කිව්වා. හොරනායකයා කල්පනා කළා මේ ශ්‍රේෂ්ඨ ආර්යයන් වහන්සේලා වචනයක් කිව්වොත් කිව්වම තමයි. කිසි කෙනෙක් වෙනුවෙන් ඒ වචනේ කඩන්නේ නැහැ. උන්වහන්සේ ඇත්ත කියලා ගියා කාටවත් කියන්නේ නැහැ කියලා. උන්වහන්සේ අම්මා තාත්තා වෙනුවෙන්වත් සිල් කැඩුවේ නැහැ. ශ්‍රේෂ්ඨ ශ්‍රමණයන් වහන්සේ නම. මේ අම්මා තාත්තා බොහොම ගෞරවනීය විදිහට අපුපස්ථාන කළා නිදහස් කළා. හොරු 500 දෙනාමත් අඬගහගෙන හොරනායකයා අදිමුක්ත සාමණේරයෝ ළඟට ගිහිල්ලා ඉල්ලා හිටිය ස්වාමීනි අපි පැවිදි කරන්න කියලා. අදිමුක්ත සාමණේරයෝ තමන්ගේ ආචාර්යයන් වහන්සේටත් කරුණු සඳහන් කරලා මේ හොරු 500 දෙනාම පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා වුන්ට උපසම්පදාවත් ලබලා දුන්නා. මෙන්න මේ සිල් රැකපු එක සත්පුරුෂයෙක් නිසා අර හොරු 500 දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. සතර අපායේ ගිහිල්ලා අනන්ත දුක් විඳින්න හිටපු අය සතර අපායෙන් නිදහස් කරන්න එක ශ්‍රේෂ්ඨ පුජ්‍යලයකට හැකි වෙච්ච තරම. එහෙමනම් පින්නතුනි අපි ඇසුරු කරන මේ සමාජයේ බොරුව කියන කාරණාව වැහි වහිනවා වගේ. හිතිච්ච පැත්තට බොරු කියනවා. ඊටාම පුංචි කාරණාවක් වෙනුවෙන් සීනි හැන්දක් වෙනුවෙන් බුලත් පෙට්ටියක් වෙනුවෙන් බත් කටක් වෙනුවෙන් බොරු කියන අය අපි අතර කොච්චර ඉන්නවද? නමුත් එක බොරුවක්. නමුත් කී කාලයක් නිරා දුක් විඳින්නද ඒ බොරුව කියන්නේ. ඒකයි සඳහන් කළේ එක බොරුවකට ආත්ම 100,000 ගණන් නොකල වරදට දඬුවම් විඳින්න වෙනවා කියලා. අපේ සමාජයේ හිම අය කොච්චර ඉන්නවද? අනුන්ගේ වැරදි වලට දඬුවම් විඳින අය. අනුන් නිසා දඬුවම් විඳින අය. උදව් කරන්න ගිහිල්ලා දඬුවම් විඳින අය. බලාගෙන ඉඳලා දඬුවම් විඳින අය. මේ නොඑක් අය අපි සමාජයේ අපි දකිනවා. මේ ජීවිතේ ඒගොල්ලෝ වැරදි කෙරුවේ නැහැ. බලාගෙන ඉඳලායි තියෙන්නේ. නැත්තම් සාක්ෂියක් දෙන්න ගිහිල්ලායි තියෙන්නේ. නැත්තම් අනතුරක් සිද්ධ වෙනවා
දැකපු නිසයි මේ කාරණාව තමන්ගේ ඇඟ උඩට වැටිලා තියෙන්නේ. අද මුකුත් කරලා නැහැ. හැබැයි එයා සංසාරේ රැස් කරගත්ත දෙයක් එයාට ලං වෙලා විපාක දෙන්න පටන් අරගෙන යෙතියි. ආන් එහෙමනම් බොරුව කියන කාරණාව ඒ තරම්ම භයානකයි. අපි මුලින් සඳහන් කළා අපේ බෝසතාණන් වහන්සේ පන්සිල් පදවලින් අනික් සියල්ලම කැඩිලා ගියත් මුසාවාද නොවෙන්න වග බලාගත්තා කියලා. හැබැයි අපි දන්නෙත් නෑ කටින් බොරු පිට වෙනවා. තණ්හාව වැඩි හින්දා තේරෙන්නේ නෑ මේ කීවේ බොරුවක්ද නැද්ද කියලාවත්. උදේ එළි වෙච්ච තැන ඉඳලා හැන්දෑවේ නිදිහන්ට යනකොට කටින් පිට වෙච්ච බොරු ප්‍රමාණය ගණන් කරලා තිබුණොත් හිතාගන්න බැරි තරම් බොරු ගොඩක් කියලා. නමුත් විපාකය තමයි විඳින්න ගියාම කොයි තරම් දීර්ඝ කාලයක් මේ වගේ ආයතා විපාක සතර අපායවල ඉපදිලා විඳින්න සිද්ධ වෙයිද? නමුත් ඒ කාරණාව අපිට ඒ තරම් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තේ ඇයි? අපි ධර්මයෙන් හුඟක් ඈත ඉන්න හින්දා. බය දැනෙන්නේ නැහැ. සසර බිය උපදින්නේ නැහැ. ධර්මයෙන් ඈතයි. මෙව නිකන් සාමාන්‍ය දේවල් කියලා හිතෙනවා. කෙසේ වෙතත් ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයත් ඉවර වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාවත් මෙතනින් නිමා කරන්න තීරණය කරමු. අපි ධර්ම මාතෘකා කරගත්ත ගාථාව අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනං කියන මෙන්න මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ උත්තරා කියන උපාසිකාව අරමුණු කරගෙන. උත්තරාව අරමුණු කරලා දේශනා කරපු ගාථා රත්නයේ සඳහන් වෙන ප්‍රධාන කාරණා 4යි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන මේ ධර්ම දේශනාවත් එක්ක ධර්ම දේශනා 6ක් සිදු කරන්නට යෙදුණා. අද ඒ ගාථාවෙන් කෙරෙන අන්තිම දේශනාවයි මේ සිදු කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නය තුල තියෙන ඒ ධර්ම කාරණා හරියට ධර්ම සාගරයක් වගේ. නමුත් අපි යම් ප්‍රමාණයකට කරුණු ටික ටිකයි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙනම් ඒ ගාථා රත්නයෙන් සිදු කෙරෙන අන්තිම ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ මුසාවෙන් වළකින එක කොච්චර වටිනවද? මුසාවෙන් වැළකිච්ච කෙනා මහජනයා අතර හැම වෙලාවෙම ගෞරව ආදරයට පාත්‍ර වෙනවා. ඔහු පිළිබඳව මහජනයා අතර පූර්ණ විශ්වාසයක් උපදිනවා. ඔහුටත් තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මෙලෝ පරලෝ දෙකම සුවපත් කරගන්න හේතු වෙන නිරන්තරයෙන් අපිට ආරක්ෂා කරන්න තියෙන සීලය පංචශීලය. ආන්ගේ පංචශීලයේ ඊතා සුවිශේෂී වූ සිල්පදයක් හැටියට මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං කියන ශික්ෂාපදය සඳහන් කරන්නට පුළුවන්. එහි වටිනාකම පිළිබඳව කරුණු ටිකකුයි සාකච්ඡා කරන්නට යෙදුනේ මුසාවාදාවේ විපාකත් එක්ක.